මේ අපිට උදව් කරන ළමයි කවුරුත් නැහැ ඒක බැලුවේ. ඔයගොල්ලන්ට මම අද බලාපොරොත්තු වෙනවා අපි සිලබස් එකේ තියෙන තව එක ඒරියා එකක් මම කවර් කරගන්න. ඒ කවර් කරගන්නකොට මේ ස්ලයිඩ් එක පේනව නේද ඔයගලන්ට? ස්ලයිඩ් එක පේනවද? ඔව් සර් පේනවා. රයිට්. අද අපේ මාතෘකාව වෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ කොහොමද ලංකාවේ අන්තර්ජාතික වෙළඳ මෙහෙයුම් වල කළමනාකරණය කිරීම සහ අධීක්ෂණය කරන්න කොහොමද කියන එක තමයි අපි ඉගෙන ගන්න ඕනේ. මොකද ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් කියන එතෙන්දී ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් වලදී අපිට සල්ලි ගෙවුම් ලැබෙනවා ෆොරින් කරන්සිස් වලින්. ඒ වගේම අපිට ගෙවන්නත් වෙනවා. one moment. මෙතෙන්දී අපි මගේ අදින්නම් ප්ලෑන් එක වෙන්නේ තව අපිට ඒරියාස් ගොඩක් තියෙනවා කරන්න. entrepreneur trade කියන අන්තරාල වෙළඳාම එතකොට අපේ මේ international trade වලට බලපාන මේ අධීක්ෂණය කරන එක රජයේ ආයතන තියෙනවා. EDB එක එතකොට BOI එක එතකොට මේ ලංකාවේ වාණිජ්‍ය මණ්ඩලය ඒ වගේ ඒ ආයතන ගැනත් අපි ඉගෙන ගන්න ඕන කෙටියෙන් හෝ ඒ හරියයි ප්‍රතිවෙළඳාම් වගේ ඒවයි මම ලබන සුබානේ ඕගලන්ට මම නෝට්ස් දෙනවා. නෝට් සෙට් එකම මම අප්ලෝඩ් කරනවා. එතකොට පුළුවන් තරම් ඒ ටික කියවලා ඒ හරිය එකක්වත් ඕගලන්ට අමාරු නෑ කියවලා තේරුම් ගන්න පුළුවන් ඒවා. මම කාලේ නාස්ති කරන්න යන්නේ නෑ. මොකද මේ කාලේ අපිට වැදගත් වෙනවා ඊට වඩා වැදගත් ඒවට. ඔයගොල්ලන් කලේ නෑ කියලා කියන්න බෑ. ඒ ටික අප්ලෝඩ් කරපුවා කියවලා ඊට පස්සේ තේරෙන්නේ නැති ඒවා ක්ලාස් එකේදී මගෙන් අහන්න. මොනවද ඔයගොල්ලන්ට තේරෙන්නේ නැත්තේ කියලා. නොතේරෙන දෙයක් තියෙන විදියක් නෑ හරියට කියවුවොත්. හරි? ඊට පස්සේ අපිට තව මම බලාපොරොත්තු වෙනවා ලබන සුබානේ වෙනකොට මම කොහොමද අප්ලෝඩ් කරන්නම් past papers වලින් multiple choice questions 50ක් විතර වගේ. ඒ 50 අපිට කරන්න වෙනවා. right? දැන් ඔයගලන්ට කවද දිහාට වෙනකොට අප්ලෝඩ් කළාම පේනවද? සිකුරාද වෙනකොට පේනවද? සිකුරාද මරිස ඊට කලින් සිකුරාදට කලින් අප්ලෝඩ් කර ගමන් ඔයගලන්ට පේනවද? ඔව්. එහෙමනම් ඔගොල්ලෝ බලලා ඔය 2015 2016 2017 වගේ පේපර් 18 19 මම පේපර්ස් අප්ලෝඩ් කරලා තියෙනවා. අප්ලෝඩ් කරાવી. තව ඉස්සරහට අද ගන්න ප්‍රාස්පතින් වෙනකොට අප්ලෝඩ් කරાવી. එතකොට ඊට පස්සේ ඒකේ පුළුවන් තරම් තමුන්ට තේරෙන විදිහට මාක් කරලා හරි එක මාක් කරලා තියාගන්න. ඒ ටික මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යනවා. හරි? මොකද ඒක අපිට හොඳ අවබෝධයක් ගන්න ඕන. ඒ ටික මම කතා කරන්න යනවා. ඒතර මගේ ටාගට් එක ඔයගොල්ලන්ගේ ටාගට් එක වෙන්න ඕනේ ගණන් දෙක කොහොම හරි හදා ගන්න ඕන. ගණන් දෙක හදාගෙන ෆස්ට් ක්වෙස්චන් එක අනිවාර්යයිනේ. ෆස්ට් ක්වෙස්චන් එකෙන් අපි ලකුණු 20න් ලකුණු 12ක්වත් අපි ගහගත්තොත් ගණන් දෙකට 20න් 15 නෙමෙයි 20න් 20ම ගත්තනම් උගන්ට හොඳට පාස් වෙන්න පුළුවන්. හරි? ඒතර UCP URC වලින් තව questions දෙක තුනක් පොඩියට කරගත්තා නම් ඔයගොල්ලෝ ගොඩ ඉන්කොටර්ම්ස් තමාරු නෑ. මම උගන්ට ගොඩක් questions දුන්නානේ. ඉතින් ඒවා අරගෙන අපි කරගමු. ඔක්තෝබර් මැද හරිය වෙනකොට නවත්තන්න බලාගෙන classes. හරි? ඒතර අදත් මම
බලාපොරොත්තු වෙනවා ඉක්මනටම සෙන්ට්‍රල් බැංක් එක ඉවර කරලා පැයක් ඇතුළත ඊට පස්සේ දෙවෙනි පැයේදී අපි එදා ෆොරෙක්ස් ගණන් කරානේ නේද? එක ගානයි කළේ මුළු දවසටම. ඔගොල්ලෝ try කළාද දෙවෙනි ගාන මං කියවන හදන් එන්නේ කියලා? try කරපු කට්ටිය ඉන්නවද? ඔව් සර්. ඔව් very good. එතකොට අපි දෙවෙනි ගානත් ඉක්මනටම හදමු. දැන් මට ගොඩාක් කියවන්න දෙයක් නැහැනේ. අද 2 3 4 ඒ වගේ ගණන් 2 3ක් කරගත්තොත් ෂෝ අන්තිම පැයේදී. මේක තමයි දැන් plan එක. right. ඉස්ලා බලවම සෙන්ට්‍රල් බැංක් එක 1949 වල තමයි ආරම්භ කළේ. 1949 වල අංක 58 දරන පනත යටතේ ඊට පස්සේ 1950 තමයි ඒක මෙහෙයුම ආරම්භ කළේ. ඊට පස්සේ ලංකා මහ බැංකුව කියලා තමයි ගියේ. ලංකා මහ බැංකුව 1985 දී ශ්‍රී ලංකා මහ බැංකුව නම් Central Bank of Sri Lanka CBSL. තර ශ්‍රී ලංකා මහ බැංකුව බවට පත් වුණේ 1985 දී. එතකොට ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන අරමුණු දෙකක් තියෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුණු ප්‍රධාන මාතෘකා දෙකක් යටතේ අපිට කතා කරන්න පුළුවන්. එකක් තමයි ආර්ථික මිල ස්ථාවරත්වය. ආර්ථික මිල ස්ථාවරත්වය. මොකද මේ ආර්ථික මිල ස්ථාවරත්වය කියලා කියන්නේ දැන් අපිට මේ මිල ස්ථායීතාවය කියලා කියන්නේ මිල ස්ථායීතාවය කියන්නේ තිරසාර ආර්ථික වර්ධනයකට හිත කරවන ආර්ථිකයේ සාමාන්‍ය මිල මට්ටමේ පුළුල් උච්චාවචනයක් නොමැති තත්ත්වයක්. ඒ කියන්නේ දැන් අපේ ගත්තොත් එහෙම දැනට අපි තියෙන තත්ත්වය උඩ අපි දන්නවා අපේ මිල ස්ථායීතාවයක් හරි අඩුයි. ආර්ථික මිල ස්ථාවරත්වයක් හරි අඩුයි ලංකාවේ. ශ්‍රී ලංකාවේ මේ තත්ත්වය වෙනකොට මේකට නොයෙකුත් බාහිර සාධක බලපානවා. කොරෝනා වගේ දේවල් අපිට බලපෑම. රැකියාව වල රැකියාව වියුක්තියක් ඇති වුණා. රැකියාව වල සමහර සෙග්මන්ට්ස් එහෙම නැවතුණා. මේ ට්‍රැවල් ඒරියා එක සෙග්මන්ට් එක එහෙම මේ සංචාරක කර්මාන්තය එහෙම. ඉතින් එතකොට අපිට මේ දවස්වල වෙනකොට නම් අපිට හිතකර ආර්ථික වර්ධනයක් නෙමෙයි තියෙන්නේ. අනික මේක උච්චාවචනය වෙන දෙයක්. උඩ යනවා පල්ලෙහා යනවා. නමුත් ආර්ථික හා මිල ස්ථාවරත්වය පවත්වා ගන්නවා කියලා කියන්නේ අපි සාර්ව ආර්ථිකයේ ගැන හොඳට සැලකිලිමත් වෙලා අපේ ගෙව විශේෂ හිඟයක් නැතුව පුළුවන් තරම් උච්චාවචන නොමැතිව ස්ටේබල් විදියට ස්ථාවරව පුළුවන් තරම් මේ ආර්ථිකය පවත්වාගෙන යන්න. දැන් ඔයගොල්ලෝ පහුගිය කාලේ සෙන්ට්‍රල් බැංක් එකේ සර්කියුලර්ස් දැක්කනම් ඒව දකින්න ඕනෙත් නැහැ. ඒව සමහර අය දකින්න නැත්නම් සමහර අය දකින්නේ නැහැ. හැමදාම නිවුස් ටික බලනවා නම් පත්‍ර ටික බලනවා නම් අපිට තියෙනවා කොහොමද සෙන්ට්‍රල් බැංකෙන් එක එක නීති රීති ගෙනල්ලා කොහොමද මේ ආර්ථිකය හරියට පවත්වා ගන්න කොහොමද උදව් කරන්නේ කියලා. සමහර ඒවාට මිල පාලන දානවා නේද? නොයෙකුත් විදියට අපි හදන්නේ කොහොම හරි මේ ආර්ථිකයේ ස්ථාවරත්වය පවත්වා ගන්න වැඩි උච්චාවචන වෙන්නේ නැතිව. අනිත් එක තමයි මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය. මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය කියන්නේ බාහිර හරි අභ්‍යන්තර කම්පන වලට වෘත්තු දිය හැකි ආරක්ෂිත සුරක්ෂිත මූල්‍ය පද්ධතිය. ඒතොර ඒකත් උගන්න තේරෙනවා. දැන් මේ අපිට බාහිර සහ අභ්‍යන්තර කම්පන කියන්නේ දැන් අභ්‍යන්තර කම්පන ගැන අපි දන්නවා ලංකාවේ ඇතුලේ මොනවද වෙන්නේ කියලා. බාහිර කම්පන කියන්නේ අපිට වගේම වෙන රටවලටත් වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් එහෙම දැන් මේ දවස්වල COVID-19 එකේදී කොරෝනා වසංගතයේ ඉඳන් COVID-19 ඉඳන් ගාක් රටවල ඇමරිකාව වගේ බොහොම ධනවාදයේ ඉහළින්ම තියෙන අපේ හොඳටම සල්ලි තියෙනවා කියලා හිතන රටවලවත් දැන්
බොහොම අමාරු තත්ත්වයක් තියෙන්නේ. ඒතර ඒ රටවල තත්ත්වය අපිට කෙලින්ම ඩිරෙක්ට්ලි බලපානවා. අපේ මේ ස්ථාවරත්වයට අපේ මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වයට ඒක කෙලින්ම බලපානවා. right? ඒකින්ද ඒ බාහිර කම්පන. තව උදාහරණයක් මම දෙනවා නම් 2001 සැප්තැම්බර් 11 වෙනිදා මොකද උනේ? 2001 සැප්තැම්බර් 11 වෙනිදා මොකද උනේ? ලෝකේ ලංකාවේ නෙමෙයි. ඇමරිකාවට ගැහුවා අල්-කයිඩා. ඇමරිකාවට ගැහුවා. ඇමරිකාවටම ගැහුවේ නෑ. කාටද ගැහුවේ? අපේ World Trade Center එකට ගැහුවා නේද? World Trade Center එකට ගැහුවා අල්-කයිඩා. එතකොට ඉතින් පස්සේ මොකද උනේ? ඇමරිකාවේ ආර්ථිකය එහෙමම කඩාවැටුණා. ආර්ථිකය කඩාවැටුණා කියන්නේ අපේ ආර්ථිකය කඩාවැටෙන එක. මොකද අපි ඒවෙන් තමයි ඩිපෙන්ඩ් වෙන්නේ. ඉතින් මේකයි මේ කම්පන වලට අපිට ඔරොත්තු දෙන්න වෙන්නේ. දැන් ওই දෙක ස්ථාවරත්වව පවත්වාගෙන යන එක තමයි සෙන්ට්‍රල් බැංක් එකේ එක ප්‍රධානම අරමුණු දෙක. රටකට අවශ්‍යත් ওই දෙක තමයි. ආර්ථික හා මිල ස්ථාවරත්වය පවත්වා ගන්න එකයි මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය පවත්වා ගන්න එකයි තමයි වෙන්නේ. ඊගාට මම තව එකක් දීලා තියෙනවා core functions of the central bank, right? ඒතර ඒකේ ඇතුළතදී මම අර ආර්ථික සහ මිල ස්ථාවරත්වය maintaining economic and price stability ඒක කොහොමද කරන්න කියලා මම මේකේ දීලා තියෙනවා. conducting monetary policy මූල්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කිරීමෙන් conducting exchange rate policy එක කොහොමද exchange rates වෙන්න ඕනේ කියන ඒ policy එක තියෙනවා. right? දැන් අපේ උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් අපේ තියෙන්නේ 1977න් පස්සේ තියෙන්නේ විවෘත ආර්ථිකයක්. විවෘත ආර්ථිකයේ අපේ exchange rates උත් පාවෙන විනිමය අනුපාතයක් තියෙන්නේ. floating exchange rate එකක් තියෙන්නේ. එතකොට මේ floating exchange rate එකේදී අපි යම් කිසි currency එකකට තියෙන ඉල්ලුම සහ සැපයුම මත තමයි ඒ currency එකේ exchange rate එක මිල තීරණය වන්නේ. ඒතර එහෙමනම් දැන් අපි ගත්තොත් එහෙම මේ දවස්වල ඩොලර්ස් වලට අපේ ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා. නමුත් අපේ ඩොලර් සැපයුමක් නැහැ. එක්ස්පෝර්ට්ස් ටිකක් අඩු වෙලා. ඒතර එහෙමනම් ඩොලර් නගින්න ඕන රුපියල් 200 215 විතරයි. නමුත් ඒ ගානට අපි නගින්න දෙන්නේ නැහැ. සෙන්ට්‍රල් බැංක් එක කරන්නේ ඒගොල්ලන්ගේ විනිමය පොලිසි එක හැටියට එහෙම ගියොත් එහෙම ලංකාව අපේ ඉම්පෝර්ට්ස් මැනේජ් කරගන්න බැරි වෙනවා. ඉතින් ඒකින්ද ඒගොල්ලෝ යම් කිසි විදියකට ආටිෆිෂලි මේවා බ්‍රේක් ඩවුන් කරලා තියාගෙන ඉන්නවා. ඉර කරලා තියාගෙන තියෙනවා. ඒකත් එක දෙයක් සෙන්ට්‍රල් බැංක් එකේ එක ෆන්ක්ෂන් එකක්. management of the official international reserves of Sri Lanka ඒකත් වැදගත්. ඒ කියන්නේ අපේ රාජ්‍යයේ විදේශ සංචිත අපේ රජයේ විදේශ සංචිත හරියට පවත්වාගෙන යන්නේ කොහොමද කියන එක. Acting as the economic advisor, banker and fiscal agent of the government. ආණ්ඩුවේ එමෙතන රජයේ ආර්ථික ක්‍රම සම්පාදනය පිළිබඳව ඇඩ්වයිසර් හැටියට උපදේශක හැටියට කටයුතු කරන්නේ සෙන්ට්‍රල් බැංක් එක. ඒ වගේමයි සෙන්ට්‍රල් බැංකෙන් තමයි සියලුම බැංකු වල කටයුතු පාලනය කරන්නේ නීති රීති පනවන්නේ. Right? Compilation and dissemination of economic data and statistics. තවත් එකක් තමයි ඒගොල්ලෝ කරන්නේ මේ ආර්ථික සම්බන්ධ දත්ත
ආර්ථික පිළිබඳ දත්ත සම්පාදනය කිරීම සහ එය බෙදා හැරීම. ඒ දෙකම කරන්නේ සෙන්ට්‍රල් බැංක් එකේ. සෙන්ට්‍රල් බැංකෙන් තමයි කියන්නේ කොච්චරද අපේ මේ BOP එකේ කීයද? අපේ ඔපරේෂනල් රේට්ස් කීයද? මේ සේවා නියුක්තිය කීයද? සේවා වියුක්තිය කීයද? උද්දමනය කීයද? ඒ ඔක්කොම කරන්නේ සෙන්ට්‍රල් බැංක් එකේ. ඊගාට maintaining financial system stability දෙවෙනි එක. maintaining financial system stability. මම කලින් කිව්වේ මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය පවත්වා ගැනීම. ඒක කරන ක්‍රම කීපයක් තියෙනවා. Surveillance of financial system stability. කොහොමද මූල්‍ය පද්ධතියේ ගැන සුපරීක්ෂාකාරී වෙනවා. ඊගාට licensing, regulation and supervision of financial institutions. මූල්‍ය ආයතන වල ලියාපදිංචි කිරීම, ඒවා පවත්වාගෙන යන regulations ඒ ඔක්කොම කරන්නේ සෙන්ට්‍රල් බැංක් එකේ. බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන. And the provision of clearing and settlement of facilities to financial institutions. Clearing facility එක rupees වලට වගේම international currencies වලට clearing facility එක monitor කරන්නේ සෙන්ට්‍රල් බැංක් එකේ. ඉතින් මේකෙන් වන් දීලා තියෙනවා සෙන්ට්‍රල් බැංක් එකේ මේ මූලික functions ක්‍රියාකාරකම් දෙක ගැන අපි කතා කරලා තුන්වෙනි ක්‍රියාකාරකම තමයි issuing currency. ඒක අර ancillary to core functions. මූලික එකට අමතරව ඊගාවට තියෙන අමතර ෆන්ක්ෂන් එකක් තමයි ක්‍රියාකාරකමක් තමයි currency නිකුත් කරන්නේ, මුදල් නිකුත් කිරීමත් කරන්නේ සෙන්ට්‍රල් බැංක් එකෙන්. මේ පෙරදා 10 නිකුත් කරලා තිබුණා නේද? right. රජය වෙනුවෙන් නියෝජිත ආයතන කාර්යයන්, මහා බැංකුවේ නියෝජිත ආයතන කාර්යයන් රාජ්‍ය ණය කළමනාකරණය කරනවා, විදේශ විනිමය කළමනාකරණය. මේවා ගොඩක් ඒවා මම විස්තර කරන්න යන්නේ මේ ඔයගොල්ලෝ A level වලට ඒකවට සමානට ඩිග්‍රී වලට කරලා තියෙනවා. ඒකම සෙන්ට්‍රල් බැංක් පාර්ට් එක කරලා ඇති DABF එකටත් කරලා තියෙනවා. ඔයගොල්ලෝ කරලා තියෙනනේ සෙන්ට්‍රල් බැංක්. ඊකට දැනුත් සෙන්ට්‍රල් බැංක් කියන මේ මාතෘකාව යටතේ වෙන වෙන සබ්ජෙක්ට්ස් කරද්දී ඔයගොල්ලෝ ගොඩක් මේවා කරලා තියෙනවා. ඒකින්ද මම ගොඩක් මේවා විස්තර කරන්න යන්නේ නැහැ. right? එතකොට රාජ්‍ය ණය කළමනාකරණය, විදේශ විනිමය කළමනාකරණය, ප්‍රාදේශීය සංවර්ධනය, EPF එක කළමනාකරණය කරන්නේ සේවක අර්ථ සාධක අරමුදල. ඒවා එකතු කරලා ඒවා ආයෝජනය කරලා ඒවා කරන්නේ මේගොල්ලෝමයි. ඊට පස්සේ මූල්‍ය බුද්ධි ඒකකයේ AML anti money laundering මුදල් විශුද්ධිකරණය නවත්තන්න. ඊගාවට තව ත්‍රස්තවාදයට එරෙහි සටන් කිරීම CFT ඔය ඔක්කොම මහ බැංකුවේ නියෝජිත ආයතන කාර්යය. මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ඇති උපකරණ පහත පරිදිවේ. එකක් තමයි ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය කියලා කියන්නේ අපි දන්නවා මහ බැංකුව වරින් වර කියනවා අපේ ලෝකල් බැංක්ස් වලට, කොමර්ෂල් බැංක්ස් වලට ඔයගොල්ලෝ මෙච්චර ප්‍රමාණයක් මුදල් තැන්පතුවක් අපේ මහ බැංකුවේ තියන්න ඕන. right? මට මතකයි අවුරුදු ගානකට කලින් කිව්වා ඉස්ලාමක 5 බිලියන් ඒ මුදල් ප්‍රමාණයක් තියන්න ඕනේ කොහේ හැම බැංකුවකම. ඊගාව අවුරුද්දකෝ ඊට පස්සේ හැම අවුරුද්දක් වෙනකොටම මේ 5 බිලියන් එක වැඩි වෙවි යන්න ඕන. සෙකන්ඩ් ඉයර් එකේ 10 බිලියන්, තර්ඩ් ඉයර් එකේ 15 බිලියන් එහෙම වැඩි කරන්න ඕන. ඒතර එහෙම බැංකුවකට බැරි නම්
ඒ බැංක්ස් මර්ජ් වෙනවා එකතු වෙනවා සහ සම්බන්ධ වෙලා බැංකු දෙකක් යනවා කියන්නේ දුර්වල බැංකුව තියෙන්න බෑ එතකොට ඒ එන තැන්පත් අනුපාතය තීරණය කරන්නේ සෙන්ට්‍රල් බැංක් එක. ඇත්තටම සෙන්ට්‍රල් බැංකයට එහෙම ඒක තමයි අත්‍යවශ්‍යයි. මොකද අපි කොමර්ෂල් බැංක් එකක් ගිහිල්ලා ඒ සෙන්ට්‍රල් බැංක් එකේ කියන ප්‍රමාණය සෙන්ට්‍රල් බැංක් එකේ තැන්පත් කරාම අපේ යම්කිසි කාර්යයක් කොමර්ෂල් බැංක් එකේ යම්කිසි කාර්යයක් සීමා වෙනවා. කන්ට්‍රෝල් වෙනවා. මොකක්ද ඒ කාර්යය? මොකද ඒ කාර්යය? ණය මැවීමේ කියා. ණය මැවීමේ හැකියාව කන්ට්‍රෝල් කරනවා. very good. very good. ණය මැවීමේ හැකියාව. මොකද පුතාගේ නම මොකද? අනුර. අනුර හොඳට උත්තරය දුන්නා. ණය මැවීමේ හැකියාව අපිට නැති වෙනවා. මොකද අපේ සීමා වෙනවා. නැති වෙන්නේ නැහැ. සීමා වෙනවා. මොකද අපි ගිහලා සෙන්ට්‍රල් බැංක් එකේ නිකම්ම ඕක තැන්පත් කරලා තියන්න ඕන. අනිත් පැත්තෙන් බැලුවාම වාණිජ්‍ය බැංකුව ක්‍රෑෂ් වෙන්න යනවා නම් අඩුම ගානේ සෙන්ට්‍රල් බැංක් එකේ යම්කිසි 5 බිලියන් 10 බිලියන් වත් ඩිපොසිට් එකක් තියෙනවා. රයිට්? එතකොට ඒකේ තාමත්ම වැදගත්. දෙවෙනි එක තමයි මේක ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය. දෙවෙනි එක බැංක් රේට් එක. බැංකු අනුපාතය. බැංකු අනුපාතය කියන්නේ සෙන්ට්‍රල් බැංක් එක තමයි ඕනෑම කොමර්ෂල් බැංක් එකක් හදිස්සියකට ණයක් ගන්න වුණොත් යන්න අවසාන ණය දෙන්න. lender of last resort. අවසාන ණය දෙන්න. ඒලා සෙන්ට්‍රල් බැංක් එක. ඒතර ඒ රේට් එක LOR කියන එක අපි කියනවා lender of last resort. අවසාන ණය දෙන්න. අපිට වෙන බැංක් එකකින් ණය ගන්න පුළුවන්. දැන් කාගිල්ස් බැංක් එකට පුළුවන් බැංක් ඔෆ් ලෝන් එකෙන් ලෝන් එකක් ගන්න. right? HNB එකට පුළුවන් පීපල්ස් බැංක් එකෙන් ලෝන් එකක් ගන්න. ඒව කරත හැකියි. නමුත් අවසාන වශයෙන් අපිට යන්න පුළුවන්. අවසාන ණය දෙන්න සෙන්ට්‍රල් බැංක් එක. ඒතර සෙන්ට්‍රල් බැංක් එක කියනවා මෙන්න මේක තමයි දඩ අනුපාතය. මෙන්න මේ ඉන්ට්‍රස්ට් රේට් එක ගෙවන්න ඕන අපෙන් ගන්න ණය වලට කියලා. රයිට්? එතනත් වෙන්නේ මුදල් සැපයීම සීමා කිරීම. පැහැදිලිද ඒක? රයිට්. ඔයගොල්ලෝ උත්තර දෙන්න ඕන. උත්තර ඔව්ද නැද්ද කියලාවත් කිව්වේ නැත්තම් මම දෙකටම ඇදගෙන යනවා. රයිට්? ඊගාවට ප්‍රතිපත්ති පොලි අනුපාත සහ විවෘත වෙළඳපොළ මෙහෙයවීම. open market operations. ප්‍රතිපත්ති පොලි අනුපාත. policy interest rates. right? ප්‍රතිපත්ති පොලි අනුපාතය කියලා කියන්නේ අපේක්ෂිත උද්දමන මාවත සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රධාන උපකරණයක්. ප්‍රතිපත්ති පොලි අනුපාතය. ස්ථාවර තම්පතු පාසුකම් අනුපාතය ඒ කියන්නේ ඉස්සර අපි කිව්වා repurchase rate කියලා සහ ස්ථාවර ණය පාසුකම් අනුපාතය අපි කලින් කිව්වා ප්‍රතිලෝම නැවත මිලදී ගැනීම අනුපාතය එහෙම නැත්නම් reverse repurchase rate කියලා එකක් තම්පතු අනුපාතය repurchase rate අනිත් එක reverse repurchase rate ස්ථාවර ණය පාසුකම් අනුපාතය ඒවා සෙන්ට්‍රල් බැංකින් සෙන්සරේ ඊයේ කියලා රේට් එක කියනවා. අනික සෙන්ට්‍රල් බැංක් එක මේ දවස්වල එයාගේ මූල්‍ය ප්‍රතිපත්ති කරන්නේ OMO ක්‍රමයක් යටතේ. ඒ කියන්නේ open market operation. OMO open market operation. ඒ කියන්නේ විවෘත වෙළඳපොළ මෙහෙයුමක් යටතේ තමයි මේ සෙන්ට්‍රල් බැංක් එක මේ ප්‍රතිපත්ති පොලි අනුපාත මේන්ටේන් කරන්නේ. මේ ඕපන් මාකට් ඔපරේෂන් එකේදී විවෘත වෙළඳපොළ කියලා කියන අපි කියන තව එකක් කියන විවට වෙළඳපොළ කියලා. එහෙමත් වෙන්න පුළුවන්. නිවට නෙමෙයි විවට.
විවට වෙළඳපොළ විවෘත වෙළඳපොලේ තමයි අපි මේක තීරණය වෙන්නේ. එතන මේ OMO වල අතිරික්ත ද්‍රවශීලතාවයක් තිබේ නම් right අතිරික්ත මේ ලික්විඩිටි එකක් තියෙනවා නම් excess liquidity එකක් තියෙනවා නම් එතකොට අපිට පුළුවන් මේ ඒ ද්‍රවශීලතාවය අවශෝෂණය කරගන්න. ද්‍රවශීලතාවය අවශෝෂණය කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ කියන්නේ එතකොට අපි කරන්නේ වැඩි ලික්විඩිටි එකක් තියෙනවා නම් ඒ ලික්විඩිටි එක සෙන්ට්‍රල් බැංක් එකෙන් අවශෝෂණය කරලා තියාගන්නවා. එහෙම නැත්නම් මාකට් එකේ ඕපන් මාකට් එකේ ද්‍රවශීලතා හිඟයක් තියෙනවා නම් අපි ඒකට එන්නත් කරනවා ඉන්ජෙක්ට් කරනවා. අපි ඉන්ජෙක්ට් කරලා කියන්නේ සෙන්ට්‍රල් බැංක් එකෙන් සල්ලි දාලා ඕවර්නයිට් මේ එක රැයකින් කියලා කියන්නේ එක රැයකින් නෙමෙයි ඕවර්නයිට් පොඩි අනුපාතවල ස්ථාවරත්වය පවත්වා ගන්න බලනවා. හරි? එක රැයක මේ ඕවර්නයිට් පොඩි අනුපාතවල ස්ථාවරත්වය පවත්වා ගන්න වෙනවා. එහෙම නැත්නම් වෙන්නේ මොකද? පොඩි අනුපාතවල ස්ථාවරත්වය නැති වෙලා යනවා. ඉතින් මොන විදිහට ආවත් අපි හදන්නේ සෙන්ට්‍රල් බැංක් එකේ තියෙන පොලිසිස් හැටියට ඒ තියෙන පොලිසිස් විදිහට තමයි අපි මේ ලික්විඩිටි එක මේන්ටේන් වෙන්නේ. දැන් බැරි වෙලාවත් ඕපන් මාකට් එකේ අපිට ලොකු ලික්විඩිටි එකක් තියෙනවා කියන්නේ අපි හොඳයි. අන්න එතකොට එතන පොලි අනුපාත වහින්න පුළුවන් ඔය වැඩ ගොඩක් වෙන්න පුළුවන්. නමුත් ඒ ඔක්කොම తాවකාලිකයි. දැන් එහෙම වෙන්න ගියොත් එහෙම ලොකු කරදරයක් වෙනවා. ඕපන් මාකට් ඔපරේෂන් එකේදී ස්ථිර හෝ తాවකාලික පදනමෙන් රජයේ සුරකම්පත් මිලදී ගැනීම හා විකිණීම සඳහා වෙන්දීසි පවත්වනවා. ඒක නම් ඔයගොල්ලෝ අහලා ඇති නේද? හැමදාමත් දැන් පහුගිය අවුරුදු 5 තිස්සේම ප්‍රධානම මාතෘකාව බඳුන් කර නේද? බඳුන් කර වෙන්දීසියෙන් තිබුණ අක්‍රමිකතාව එතකොට රජයේ සුරකම්පත් මිලදී ගැනීම හා විකිණීම සඳහා වෙන්දීසි මගින් පවත්වනවා. ඒවා කරන්නේ ප්‍රාථමික වෙළඳුන් හරහා ප්‍රයිමරි ඩීලර්ස්ලා ළඟ ගිහිල්ලා ඊට පස්සේ බඳුන් කර මිලදී ගත්තාම මොකද වෙන්නේ? බඳුන් කර මිලදී ගත්තාම සෙන්ට්‍රල් බැංක් එකේ මුදල් සැපයීම පොඩි ගන්න. right බඳුන් කර විකුණුවාම මුදල් සැපයීම අඩු වෙනවා. බඳුන් කර විකුණුවාම මුදල් සැපයීම අඩු වෙනවා. මුදල් සැපයීම අඩු වෙනවා කියන්නේ බඳුන් කර විකුණනකොට ඒවා ගන්නේ මාකට් එකේ ඉන්න අපි වගේ මිනිස්සුනේ. එහෙම නැත්නම් බැංක්ස් නේ. ප්‍රයිමරි ඩීලර්ස්ලා හැටියට. එතකොට අපිට වියදම් කරන් තියෙන සල්ලි අඩු වෙනවා. අපිට මේ යමන් මිලදී ගැනීමට තියෙන හැකියාවත් අපිට අඩු වෙලා යනවා. මොකද අපි ගිහින සල්ලි ඉන්වෙස්ට් කරලා ඒවැ. right? ඉතින් ඒ ඔක්කොම ඔය ඕපන් මාකට් ඔපරේෂන්ස් වලදී සෙන්ට්‍රල් බැංක් එක කරන ඒවා රටක ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් වලට මේ ඔක්කොම විශේෂයෙන්ම බලපානවා. ඊගාට ප්‍රමාණාත්මක ණය සීමා කිරීම. ප්‍රමාණාත්මක ණය සීමා කරනවා කියලා කියන්නේ ආර්ථික අවශ්‍යතාවයන් හා තත්ත්වයන් මත පදනම්ව අපේ ණය සඳහා ප්‍රමාණාත්මක සීමා කිරීම. යම් යම් භාණ්ඩ වලට ණය සීමා කරනවා. යම් භාණ්ඩ වලට පොලි අනුපාත වෙනස් කරනවා. right? ඒක තේරෙන්නේ දැන් අපි දැනුත් අපි කරන ප්‍රමාණාත්මක ණය සීමා කිරීම. යම් භාණ්ඩ වලට අපි ලෝන්ස් දෙන්න නැත්නම් කියනවා. වාහන ගෙන්නනකොට මෙච්චර 100% මාජින් එකක් තියන්නේ කියනවා කෑෂ් මාජින් එකක්. නේ? එතකොට ඒ වගේ openly කෙලින්ම across the board යන එක නෙමෙයි
ප්‍රමාණාත්මකව. එන ප්‍රතිමූල්‍ය කරන පාසුකම් ආන්තික අවශ්‍යතා සැපීම සහ වටිනාකම් අනුපාත වන ලබා දීම එනි සාර්ව විචක්ෂණ ක්‍රියාමාර්ග භාවිත කරන්න පුළුවන්. ඊගාවට අපි කතා කරන්න ඕන ගෙවුම් ශේෂය සහ බාහිර අංශය ක්‍රියාකාරීත්වය. මම මේ හරිය ඔයගොල්ලන්ට කියවලා තේරුම් ගන්න පුළුවන් මේ අනෙක් ඒවා ගොඩක් ඒවා ඕනෙම මේ ඒ ලෙවල් එකේදී ඔයගොල්ලෝ කරපු ඒරියාස්. කොමර්ස් කරු කට්ටිය සයන්ස් කරපු කට්ටිය නම් කරලා නැති ඇති. මේ ටික සයන්ස් කළා නම් මේක කියවලා තේරුම් ගන්න ලොකු අමාරුවකුත් නැහැ. රයිට්? අනික විශේෂයෙන්ම බැංකර්ස්ලා හැටියට. මේක කරලා ඇති අනිත් එක්සෑම්ස් අපේ IABF වල ඒ වගේම DABF වල වෙනත් සබ්ජෙක්ට් අතරේ මේව කරලා ඇති. ඊළඟ ගෙවුම් ශේෂය කියන්නේ balance of payment. Balance of payment. Alright. Balance of payment. Balance of payment කියන්නේ නිශ්චිත කාල සීමාවක් තුළ නිත්‍ය පදිංචිකරුවන් non-residents, residents and non-residents අතර ආර්ථික ගනුදෙනු සාරාංශ කරන ප්‍රකාශය. right? සාමාන්‍යයෙන් balance of payment එක අපි රටක කරන්නේ quarterly හරි annually හරි. quarterly හරි annually හරි තමයි අපි කරන්නේ balance of payment එක. 2012 සිට IMF වල ගෙවුම් ශේෂ අත්පොත කියලා 6 වෙනි සංස්කරණය BPM 6 කියලා නිකුත් කරලා තියෙනවා. අනේක භාවිතා කරමින් තමයි ඒක තමයි ගයිඩ්ලයින් එක දීලා තියෙන්නේ කොහොමද balance of payment එක කරන්න කියලා. latest විදියට අපි එන්නේ ඒකේ විදියට තමයි BPM 6 එකේ විදියට තමයි අපි balance of payment කරන්නේ. right? BPM 6 ගැන worry වෙන්න එපා. ඒක විභාගයට අහන්නේ නැහැ. දැන් balance of payment එකේ ගැන කතා කරද්දී ඒකේ අභ්‍යන්තර විශේෂය internal balances එන්න පුළුවන්. internal balances කියන්නේ ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමෙන් දේශීය ආර්ථිකයේ පූර්ණ රැකියාව සහ මිල ස්ථායීතාව පවත්වා ගැනීම. right? දේශීය ආර්ථිකයේ පූර්ණ රැකියාව සහ මිල ස්ථායීතාවය පවත්වා ගන්න එකට තියෙන අපි අභ්‍යන්තර විශේෂය කියලා. බාහිර විශේෂය කියන්නේ ජංගම ගිරම දීර්ඝ හැඟයකින් තොරව ශක්තිමත් BOP තත්ත්වයක් පවත්වා ගැනීම. right? ජංගම ගිරම දීර්ඝ හැඟයකින් තොරව ශක්තිමත් BOP තත්ත්වයක් පවත්වා ගැනීම සහ අධික අස්ථාවරත්වයක් නැතිව විනිමය අනුපාත පවත්වා ගැනීම. පොඩ්ඩක් එහාට මට විචාරණය වෙන්න පුළුවන්. අස්ථාවරත්වය අඩු වෙන්න පුළුවන්, වැඩි වෙන්න පුළුවන්. නමුත් අපි දීර්ඝ කාලිනව වෙලොත් ඒක පුළුවන් තරම් අවම කරගන්න ඕන. right? ඊගොඩ ගත්තාම ගෙවුම් ශේෂය ඒ කියන්නේ balance of payment වල major components ප්‍රධාන කොටස් මොනවාද කියලා. right? ප්‍රධාන කොටස් මොනවාද කියලා බලමු. එකක් තමයි ජංගම ගිණුම. අපි balance of payment එක ගත්තාම මේකේ එක කොටසක් තමයි ජංගම ගිණුම. current account. current account එක. අනිත් එක තමයි ප්‍රාග්ධන ගිණුම, capital account. capital account. තුන්වෙනි එක තමයි මූල්‍ය ගිණුම, financial account. හතරවෙනි එක තමයි errors and omissions, දෝෂ සහ විමෝචන. errors and omissions. 5
debtors and omissions. එතන මේවා හතර තමයි මේ balance of payment එකේ ප්‍රධාන කොටස් වශයෙන් අපි සැලකන්නේ. දැන් current and capital accounts කියන්නේ ඒ කියන්නේ ජංගම ගිණුමයි ප්‍රාග්ධන ගිණුමයි අතර තියෙන අපි සංසන්දනය කළොත් right මෙතන තියෙනවා trade account එකක් වෙළඳ ගිණුම දැන් වෙළඳ ගිණුම කියලා කියන්නේ trade account කියන්නේ වෙළඳ ගිණුම මොකක්ද පේනවද මම බෝඩ් එකේ ලියන එක පේනවද මම බෝඩ් එකේ ලියන එක පේනවද මාව ඇහෙනවද පේනවා සර් ඇහෙනවා පේනවා right මේ trade account එකේ කියලා කියන්නේ exports imports වෙළඳ ගිණුම exports imports බොහෝ සරලව කියලා දෙන්නේ සර් ඉහළ ටික පේන්නේ නැහැ සර් ඉහළ ටික පේන්නේ නැද්ද දැන් පේනවද පේනවා okay trade account එක කියන්නේ exports අපනයන භාණ්ඩ අපනයනය කිරීම සහ භාණ්ඩ ආනයනය කිරීම. හරි. එතකොට trade account එකේ අපනයන ආදායම ආනයන ආදායමට වඩා වැඩි නම් අපනයන ආදායම ආනයන වියදමට වඩා වැඩි නම් අපේ එතන වෙළඳ ගිණුමේ ශේෂය ධනද ඍණද? ධන අපනයන ආදායමට වැඩිය ආනයන ආදායම වැඩි නම් වෙළඳ ශේෂය ඍණ. හරි. දැන් අපේ 1953 54 ඔය කාලේ අපේ තිබුණා වෙළඳ ශේෂය ධන වටිනාකමක් තිබුණේ. වෙළඳ ගිණුමේ ශේෂය ධනාගයන් තිබුණේ. ඊට පස්සේ ඒක නැති වෙලා ගියා. දැන් නම් ජීවිතේ නම් වෙළඳ ගිණුමේ ශේෂය ධන වෙන්නේ නැහැ. දැන් මේ ළඟදී මම දැක්කා ඊයේ තිබුණා අදත් පත්‍රයේ තියෙනවා ජනාධිපතිතුමා කියලා තියෙනවා පුළුවන් තරම් එයා හදන්නේ restrictions දාලා imports අඩු කරලා exports වැඩි කරන්න. exports වැඩි කළාම අපිට යන ආදායම වැඩි වෙනවා. එතකොට අපිට අපේ වෙළඳ ගිණුමේ යහපත් ශේෂයක් අපිට ඇති කරගන්න පුළුවන්. right trade account balance එක කියන්නේ goods export minus goods import. right ඊගාවට service account කියලා තියෙනවා. service account කියලා කියන්නේ සේවා ගිණුම right එතන service account එකේ එනවා transport, tourism, information, technology, IT, telecommunication, financial services and other business services. මේ සේවාවලින් අපිට ලැබෙන ආදායම. සේවා ආදායම. දැන් සේවා වේදන ඔය දෙකම තියෙනවා. දැන් ඔය දෙකෙන් අපිට favorable වාසිදායක තත්ත්වයක් අපි ගන්න බලන්න ඕන. ඊළඟ primary income account. Interest, dividends, invested earnings, primary income account එකට එනවා. ඊගාට secondary income account එකට එනවා private transfers, worker remittances and government transfers. Right? Worker remittances and government transfers. The private transfer කියන්නේ මේකන සංක්‍රාම ගිණුම.
පෞද්ගලික සංක්‍රාමක ගිණුම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රජයේ සංක්‍රාමක ගිණුම වෙන්න පුළුවන්. right? පෞද්ගලික වෙන්නේ අපේ පිටරට ගිහිල්ලා අපේ කට්ටිය වැඩ කරලා මේ පිටරට රස්සාවල් කරන කට්ටිය ඒගොල්ලෝ හොයාගන්න සල්ලි ටික ලංකාවට එවනවා නම් අන්න ඒවා ප්‍රයිවට් ට්‍රාන්ස්ෆර්ස් worker remittances. ඒ වගේම ගවර්න්මන්ට් එකෙන් ට්‍රාන්ස්ෆර්ස් උත් තියෙනවා. ගවර්න්මන්ට් එකට ලෝන් එකක් ගත්තාම අපිට සල්ලි ලැබෙනවා. IMF එකෙන් ලෝන් එකක් ගියොත් සල්ලි ලැබෙනවා. ඒ වගේම ඒ ලෝන් වල ඉන්ස්ටාල්මන්ට් ගෙවන්න වුණාම අපි සල්ලි දෙන්න ඕන. ඒවා ගවර්න්මන්ට් ට්‍රාන්ස්ෆර්ස්. right? right. එයා පැත්තේ තියෙන මොනවද තව විස්තර කරලා ඔයගොල්ලන්ට බලලා ඉගෙන ගන්න පුළුවන්. මේක උදාහරණයක් තියෙනවා මම දැන් කතා කරන්න යන්නේ. ඔයගොල්ලෝ ගෙදරදී මේ හොඳින් පරිශීලනය කරන්න. එතකොට ඔයගොල්ලන්ට හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. හරි? Calculation of current and capital account balances. කොහොමද goods export මිලියන 7යි US dollar මිලියන 7,000යි goods imports 2,000යි 9,000යි එතකොට service account එක 200යි එහෙම ගත්තාම 9,000 7,000 තියෙනවා minus 9,000 ඒකට අර මේ 200 එනවා primary account එකේ net එක තියෙනවා ඒ ඔක්කොම උගන්ට හොයලා දැකලා ඒ ගණන් හිලා අවුට් එක තියෙනවා බලාගෙන යන්න පුළුවන්. එතකොට යම් කිසි අවබෝධයක් ලැබෙනවා. මූලික ගිණුමේ ප්‍රධාන කොටස් ගැන කතා කරාම අපිට කතා කරන්න පුළුවන් ඍජු ආයෝජන direct investments තියෙනවා. right? ඊට පස්සේ ඒ කියන්නේ කොටස් හා ආයෝජන අරමුදල් කොටස් ණය උපකරණ ඊට පස්සේ කලබ ආයෝජනයේ portfolio investments right. අනිත් එක තමයි financial derivatives මූල්‍ය ව්‍යුත්පන්නය. තව තියෙනවා වෙනත් ආයෝජන මේ විස්තර කරලා තියෙනවා ඔය කියලා බලන්න. මේවා නම් කියවන්න පොත් තියෙන ඕන තරම් උගන්ට හරි. අර මම ගොඩාක් විස්තර කරන්නේ පොත් නැතිව තමයි මම ගොඩාක් විස්තර කරලා යන්නේ. මේවා උගන්ට සෙන්ට්‍රල් බැංක් ආර්ථික විවරණ ඒ වගේ දේවල් බලලා ඉගෙන ගන්න පුළුවන් දේවල්. උගක් කට්ටිය ඒ ලෙවල් වල කරපු දේවල්. right? Reserve assets. Recent developments in balance of payment. අපි කොහොමද balance of payment එක කොහොමද recently වෙලා තියෙන්නේ කියලා ඔයගොල්ලන්ට පොඩ්ඩක් බලන්න පුළුවන්. 2015 16 17 18 වර්ෂවලදී කොහොමද අපේ trade balance එක එන්න මොකද වෙලා තියෙන්නේ කියන එක. හරි? දැන් බලන්න 2017 2018 එක්ස්පෝර්ට් ආදායම 11,360 ඉඳන් 11,890 වෙනකන් නැගලා තියෙනවා. ඒ කියන්නේ මිලියන 600ක් විතර වගේ ඩොලර්ස් මිලියන 600ක් විතර වගේ නැගලා තියෙනවා එක්ස්පෝර්ට් ආදායම. දැන් ඕක තමයි අපේ පහුගිය ආණ්ඩුව කාලේ අපේ රනිල් වික්‍රමසිංහ වුණේ
නිතරම මීටින් වලට ගිහලා කියවනවා අපේ අපනයන ආදායම අපි දැන් මෙච්චර කළා කියලා කියනවා. අපේ මිනිස්සු ධනෙ විසිල් ගහලා හුරේ දාලා අප්පඩි ගහනවා. ගමේ මිනිහා දන්නේ නැහැ මේ අපනයන ආදායම වැඩි වෙන්නේ මොකක් හින්දාද කියන එක. වැඩි හරියක් වොලියුම් එක නෙමෙයි වැඩි වෙන්නේ. වැඩි වෙන්නේ වටිනාකම. ඔව්. මේ රුපියල් 7 වලින් මේ අරන් තියෙන්නේ ඩොලර්ස් වලින් නේ. කොහෙන්ද මේක වැඩි වෙලා තියෙන්නේ? මොකක් හින්දාද? අපි වැඩියෙන් එක්ස්පෝර්ට් කරලා නෙමෙයි. තේ අපි වැඩියෙන් ඇරලා නෙමෙයි. නමුත් ආදායම වැඩිලා කොහමද? ඩොලර් එකේ මිල වැඩි වීම. කියන බන අහන්න. ඩොලර් එකේ මිල වැඩි වීම. හා? ඩොලර් එකේ මිල වැඩි වීම. රුපියල් අප්‍රමාණ වීම. අන්න හරි. ඔය කතාවේ අනුරද කතා කළේ. ඔව් සර්. ඔව්. very good. රුපියල් අප්‍රමාණයලා. ඉතින් අනිවාර්යයෙන්ම මේ 150ට විතර තිබුණේ ඒවා 185ට ගියාම අනිවාර්යයෙන්ම ගාණ වැඩි වෙනවනේ. ඉතින් අපි පම්පෝරි ගහලා වැඩක් නැහැ. නමුත් ගමේ මිනිහා විසිල් ගහලා පිළිගන්නවා. මේ ආණ්ඩුව හොඳයි නේ. මෙච්චර වැඩි කරලා තියෙනවා මෙච්චර. right? අපි හැකන අරගෙන ජීවත් වෙන්න ඕන. හැකන අරගෙන මේ කියන දේවල් ආරබර ඇරලා දේශපාලඥයෝ කියන ඒවා පිළිගන්නත් ඕන. සෙන්ට්‍රල් බැංක් එකේ රිපෝට් එක ගන්න. සෙන්ට්‍රල් බැංක් රිපෝට් එක ඔන්ලයින් උත් තියෙනවා. ඒ වර්ගන කියවලා ඇනලයිස් කරලා බලන්න. හරි. දැන් අපි මේ පැත්තෙන් බලද්දී 2017 අපි කියන 11360ක් තියලා 11890කට වැඩි වුණා. හොඳයි. ඒකට සාපේක්ෂව ඉම්පෝර්ට්ස් කොච්චර වැඩි වෙලාද? ඒකට සාපේක්ෂව ඉම්පෝර්ට්ස් කොච්චර වැඩි වෙලාද? ඒක මේ 9619 තිබුණා ඉම්පෝර්ට්ස් ටික ඒක නැග්ගා 10343කට. අර 20980ක් තිබුණා එක්ස්පෝර්ට්ස් ටික sorry අරකෙදින් ට්‍රේඩ් බැලන්ස් එක උඩට යනකොට මයිනස් ඇවිල්ලා තියෙන්නේ. හරි. එතකොට මේ 20980ක් තිබුණ ඉම්පෝර්ට්ස් බැලන්ස් එක 22000කට ගිහිල්ලා. ඩොලර් මිලියන 2000 ගානකින් වැඩි වෙලා. අපි මේ පැත්තෙන් ලොකුට කයිය ගැහුවට. right? ඒ වගේ දේවල් මේ ඇනලයිස් කරලා තියෙන ෆිගර්ස් ඔයගොල්ලන්ට දීලා තියෙන්නේ ඔයගොල්ලන්ට මේ කියවලා ඇනලයිස් කරලා ගන්න. recent developments in balance of payment මේකත් කියවලා බලන්න. overall balance කොහොමද වෙන්නේ කියන එකත් මම මේක පැහැදිලි කරලා තියෙනවා. ගණන් වලින් දීලා තියෙනවා. එතකොට overall balance for 2018 අපි කොහොමද වෙන්නේ? overall surplus එක ද deficit එකක්ද ඒ ඔක්කොම මේ කියවලා බලලා හදාගන්න. ඊගොඩ අපි ගත්තාම විදේශ ආයෝජන ගැන අපිට කතා කරන්න වෙනවා. විදේශ ආයෝජන කොහොමද රටක පුද්ගලික ආයතනයක් මූල්‍යවත්කම් මිලට ගැනීම අලුතෙන් ඇසෝසියේෂන්ස් දාන එක පවතින සංවිධානවල කොටස් මිලදී ගැනීම මේ වගේ දේවල් එනවා. foreign investments right දීර්ඝකාලීනව වෙන්න පුළුවන් කෙටි කාලීනව වෙන්න පුළුවන්. දීර්ඝකාලීනව විදේශ ආයෝජන වෙන්නේ විදේශ ඍජු ආයෝජන එහෙම නැත්නම් භාණ්ඩාගාර බඳුන් කර හොස් sovereign bonds ස්වෛරී බඳුන් කර වල ආයෝජන කිරීම. ස්වෛරී බඳුන් කරවල ආයෝජනය කිරීම. ඊගවට කෙටි කාලීන එන්නේ කොටස් වෙළඳ පොලේ ආයෝජන භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජන. කොටස් වෙළඳ පොලේ ආයෝජන භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජන. ඒවා කෙටි කාලීන ආයෝජන. කොටස් වෙළඳ පොලේ ඔයගොල්ලෝ දන්නවා දැන් අපිට පුළුවන් ෆොරනර්ස්ලට ඉන්වෙස්ට් කරන්න. right? ඒ වගේම භාණ්ඩාගාර බිල්පත් වලත් කරන්න පුළුවන් ට්‍රෙෂරි බිල්ස් වල. මේ දෙකේම අපි කරනවා. විදේශ ආයෝජන වල ආර්ථික වැදගත්කම එකක් තමයි යටිතල පාසුකම් සංවර්ධනය කරන්න ජංගම ගිණුම් විශේෂයේ මූල්‍ය ප්‍රභවය
තාක්ෂණ වමාරුව ණය නොවන ප්‍රාර්ථන ප්‍රවාහ. right? මේ external reserves කොහොමද වෙන්නේ කියලා මේකත් තව කියවලා බලලා ගන්න. ඊගාවට ගෙවුම් ශේෂය අපි කොටස් දෙකකින් ඉදිරිපත් කරනවා. ගෙවුම් ශේෂය කොටස් දෙකකින් ඉදිරිපත් කරනවා. වෙනසක් දෙන්නට. right? එකක් තමයි ජංගම ගිණුම. ඒක තමයි ජංගම ගිණුම කරන්ට් account එක. right? මේ කරන්ට් account එක කියන එක තවත් sub headings තුනකට අපිට හදන්න පුළුවන්. තවත් sub headings තුනකට හදන්න පුළුවන්. එකක් තමයි වෙළඳ භාණ්ඩ, merchandises, වෙළඳ භාණ්ඩ. right? ඒ කියන්නේ goods. merchandises, වෙළඳ භාණ්ඩ. දෙවෙනි එක තමයි සේවාව, services. තුන්වෙනි එක තමයි transfers, මාර්ගය. right? ඒක තමයි current account එකේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. එකක් තමයි වෙළඳ භාණ්ඩ ගිණුම, merchandise ගිණුම. අනිත් එක තමයි services වලින් ලැබෙන ආදායම, වියදම. ඊගාට මාරුවීම. මාරුවීම කියන්නේ අපි කිව්වා ලංකාවෙන් එළියට යන සල්ලි, ලංකාව ඇතුළට එන සල්ලි. right? දෙවෙනි කොටස ප්‍රාග්ධන ගිණුම. දෙවෙනි කොටස ප්‍රාග්ධන ගිණුම. මේ ප්‍රාග්ධන ගිණුම කැපිටල් account එකේ කියන්නේ ප්‍රාග්ධනයේ චලනයේ ප්‍රතිඵලයක් ලෙස ලැබීම සහ ගෙවීම. ප්‍රාග්ධනයේ ප්‍රතිඵලයක් ලෙස ලැබීම සහ ගෙවීම. right? मूल्य सह मूल्य නොවන. දැන් මේකේ මූල්‍ය සහ මූල්‍ය නොවන මූල්‍ය සහ මූල්‍ය නොවන කියලා මම කියනවා. ප්‍රාග්ධන චලනයේ ප්‍රතිඵලයක්. මේක මූල්‍ය කියලා කියන්නේ ණය තැන්පතු ආයෝජන ඒ වගේ දේවල් මූල්‍යවත්කම්. ඒ වගේ දේවල් මූල්‍යවත්කම්. එතකොට ඉඩම් ඉදිකිරීම ව්‍යාපාර සමාගම් වැනි වත්කම් මිලදී ගැනීම හා විකිණීම ගණදෙනු මූර්ත වත්කම් ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. මූල්‍ය නොවන වත්කම් ලෙස හඳුන්වන්න පුළුවන්. එනම් රාජ්‍ය සහ පෞද්ගලික අයිතමටලත් ආයෝජන සහ කෙටි කාලීන දීර්ඝ කාලීන ප්‍රාග්ධනය. වෙළඳ ශේෂය ගැන මම කතා කළා. මේකත් කියවන්න ඕනෝ. ඒවලා යම් කිසි අවබෝධයක් ලබා ගන්න. අපි වෙළඳ ශේෂයේ වාසිදායක හරි අවාසිදායක හරි තත්ත්වයක් තිබුණොත් අපිට යමු කටයුතු කරන්න වෙනවා. මුගක් වෙලාට අපේ ලංකාවේ සෑහෙන කාලයක ඉඳන් අපිට වෙළඳ ශේෂයේ තියෙන්නේ අයහපත් තත්ත්වයක්. ජංගම ගිණුමේ සහ පසුව ප්‍රාග්ධන ගිණුමේ හිඟයක් නිවැරදි කිරීමේ ක්‍රම ගැන කතා කළොත් එකක් තමයි ජංගම ගිණුම කතා ගන්න. ජංගම ගිණුම ගැන අපි කතා කළා goods services transfers කියලා. හරි. එතකොට goods පැත්තෙන් ගත්තාම අපනයන දිරිදීමනාවල්. ඒකෙන් අපිට පුළුවන් අපනයනට දිරිදීමනාවල් දුන්නොත් අපනයන වැඩි කරගන්න පුළුවන්. එහෙම නේද? ඒ වගේම ආනයනය පාලනය කළොත් අපිට ආනයන සඳහන් වියදම් අඩු කරගන්න පුළුවන්. දැන් අපි දැන් දාලා තියෙනවා
ආනයන පාලනයක් අපේ තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා. ආනය යම් යම් බාණ්ඩ අපි පාලනයක් තියෙනවා. right? එතකොට ඒක කන්ට්‍රෝල් එකකට යනවා. අපනයන කළොත් අපි දිරදීමනාවලු දෙනවා. right? ඔය දෙකම දැන්ට මේ වෙනකොට අපේ ආණ්ඩුවේ අපිට දකින්න තියෙන දේවල්. ඒවා පොඩ්ඩක් ඔයගොල්ලෝ හොඳට කල්පනා කරලා බලලා ගන්න. ආනයන පාලන ක්‍රම තමයි ඉහළ ගාස්තු හෝ තීරබදු පැනවීම. අපි දන්නවා ටැක්ස් එක වැඩි කරනවා. ඉම්පෝර්ට් ටැක්ස් එක වැඩි කරනවා. ඉම්පෝර්ට් ටැක්ස් එක වැඩි කළාම ඔටෝමැටිකලි ආනයනය පාලනය වෙනවා. නැත්නම් වෙළඳ භාණ්ඩ සීමා කිරීම. cars, electrical items, luxury items අපි දැන් සීමා කරලා තියෙන්නේ. එන්න දෙන්නේ නැහැ. කහ වගේ සෝගම් කහ වගේ ලංකාවේ වවන්න පුළුවන් ඒවා ගේන්න දෙන්නේ නැහැ. ඒකෙන් දැන් වෙලා තියෙන්නේ නේද? ඉතින් ඔය වගේ ක්‍රම සහ විධි තියෙනවා. තවත් එකක් තමයි මේ අපනයනකරුවන්ගේ දිරිගැන්වීම ක්‍රමයේදී බදු අඩු කරනවා ණය සඳහා හිතකර කොන්දේසි දෙනවා. ඒගොල්ලෝ ණය දෙනවා හොඳ හිතකර කොන්දේසි වලට. බදු අඩු කරනවා. දැන් කපාරක් මට මතකයි 2015 නැත්නම් 16. 16. එතකොට මුදල් ඇමති හිටියේ රවි කරුණානායක. ඉතින් බජට් එකේදී කිව්වා ලංකාවේ DA බිල්ස් වලට දැන් තේ ඇරියහම මාසෙද්ද දෙකක්ද ඇතුළත ලංකාවට සල්ලි එන්න ඕන. ලංකාවට සල්ලි එන්න ඕන මාසයක් හෝ දෙකක් ඇතුළත. අපිට සල්ලි අවශ්‍යයි නේද? මේකට කැමති වුණේ නැහැ අපේ තේ මිලදී ගන්න රටවල්. තේ මිලදී ගන්න රටවල් අපිට අපි හැමදාම එන්ජොයි කරා ඔයගලන්ගේ මාස 3ක විතර වගේ 3ක 4ක මේ ක්‍රෙඩිට් පීරියඩ් එක. එහෙම නැත්නම් ඔයගොල්ලෝ කරනවා නම් ඔයගොල්ලෝ කරන්න අපි ඔයගොල්ලොත් එක්ක බිස්නස් කරන්නේ නැහැ කියලා. තේරුණාද? එතකොට මේක අපිට අප්ලෝඩ් ගන්න වුණා. අපිට අප්ලෝඩ් ගන්න උනා. ඒ තමයි මේ වගේ දුරු දක්නා නුවණක් නැතුව මෝඩ විදියට කන්ට්‍රෝල්ස් දාන්න යනවා. දාලා අන්තිමට එනගෙන අපිත් එන ගන්නවා. මූල්‍ය ක්‍රමවේද අතර පොලි අනුපාත ගැලපෙමු. right? විවෘත වෙළඳපළ මෙහෙයුම් රජය විසින් හිතාමතාම භාණ්ඩාගාර හෝ විපත් මුද්‍රණය කරලා මේ වෙළඳපොලේ විකරන පිළිදේ යන්න පුළුවන් වෙනවා. හරි. විශේෂ තැන්පතු සෙන්ට්‍රල් බැංකත් එක්ක විශේෂ තැන්පතු පොලියක් සහිතව රහිතව තැන්පත් කරන්න කියලා රජය වාණිජ්‍ය බැංකු වලට කියනවා. ඒ මගින් වාණිජ්‍ය බැංකු වලට මුදල් නිර්මාණය කිරීමේ හැකියාව අඩු වෙනවා. right? මූල්‍ය ගෙනුම් ෆිස්කල් මෙෂර්ස් රාජ්‍ය මූල්‍ය ක්‍රියාමාර්ග වාණිජ්‍ය බැංකු වලින් ස්වාධීනව සිදු කරන අතර රජයේ ප්‍රතිපත්ති වඩාත් සම්බන්ධ වේ. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ගැන කතා කරාම ෆිස්කල් මෙෂර්ස් වාර්ෂික අයවැය යෝජනා හරහා අපි රජයේ මූල්‍ය ප්‍රතිපත්ති සාකච්ඡා කරනවා. ඊගාවට මුදල් අධිතක්සේරු කිරීම හෝ අවතක්සේරු කිරීම මගින් අපිට මුදල් ෆොරන් කරන්සි පාලනයක් සිදු කරන්න පුළුවන්. ආදායම් ප්‍රතිපත්ති නම් ටැක් වැඩි ගන්නේ නැහැ. මොකද හේතුව ආදායම් ප්‍රතිපත්තිය කියන්නේ එක එක ජොබ් එකකට අදාළ ආදායම් ප්‍රතිපත්තිය. ඒක ලංකාවේ ටැක් ඉම්ප්ලිමන්ට් කරන්න ටැක් අමාරු එකක්. කුලිය අනුපාත තැන්පත් අනුපාත වැඩි කිරීමෙන් කෙටි කාලීන ප්‍රාර්ථනාවේ අභ්‍යන්තර චලනය සිදු වෙනවා. තැන්පත් අනුපාත වැඩි කිරීමෙන්
මේ විදේශ මුදල් වලට සාපේක්ෂව දේශීය මුදල් වල වටිනාකම අඩු කරගන්න පුළුවන්. right නියාමන ක්‍රම නියාමන ක්‍රම ඒ කියන්නේ regulatory methods ප්‍රාග්ධනයේ බාහිර සැලෙන රෙගුලාසම් එකෙන් රටක විශේෂයෙන් කියන්නේ වර්ධ කරනවා. කියන්නේ අපේ regulatory methods කියන්නේ අපේ නියාමනයේ කරන ක්‍රම සෙන්ට්‍රල් බැංක් එකෙන් නිකුත් ක්‍රම මගින් මේ ප්‍රාග්ධනයේ තියෙන විචාරයන් ඒගොල්ලෝ බැලන්ස් කරලා ගන්නවා. අනික තමයි ආයෝජන දිරිගැන්වීම investment incentives ආයෝජකයන් සඳහා දිරිදීමන ලබා දීම ගෙවුම් විශේෂයෙන්ක් ඒවා ගැනීමට තවත් ක්‍රමයක්. right ඒතර ආයෝජකයන් සඳහා තව දෙනකොට මේ කැපිටල් account එකට තව වැඩිපුර එනවා ලංකාවට ඩොලර්ස් එනවා. ඒවෙන් අපි අපේ balance of payment එක හොඳට තර යන්න පුළුවන්. එතෙන්දී අපි ආයෝජනය දිරිගන්නන්න අපිට ලංකාව ඇතුළට සල්ලි විදේශ විනිමය ගලාගෙන එනවා. ඒකත් අපිට කරන්න පුළුවන් එක දෙයක්. මේ ටික මම කෙටියෙන් හරි කළේ මම අනිත් ඒවා සමහර නෝට්ස් එක දෙන්න පුළුවන්. මේ ටික මම පොඩ්ඩක් කළේ මේ රටේ දැන් වෙන තත්ත්වයේ උඩ මේක හොඳට කියවන්න කැරකිලා ප්‍රශ්නයක් එන්න අහන්න බැරි නෑ. අහන්න බැරි නෑ. හරි? අහන්න බැරි නෑ. එතකොට මේක සම්පූර්ණ කියවලා යම් කිසි විදිහකට තේරුමක් ගත්තොත් උගලන්ට ඔයගලගේ දැනුම ඇති ලියා ගන්න පුළුවන් මොනවා හරි එකක්. හරි? ඕකේ. දැන් මම තවදුරටත් කාලය නාස්ති නොකර දැන් මම ඔයගලගේ එදා අපි කළා එක ගානක් කළා නේද? මොකද ගාන මට වැදගත්. මේ දෙවෙනි ගාන පොඩ්ඩක් බලමුද අපි? ඔයගොල්ලෝ කව print කරලා තියන් ඉන්නවද මේවා? ළමයි? මේවා print කරලා තියන් ඉන්නවද නැත්නම් කොහමද? දෙන්න උත්තරය. print කරලා තියෙනවා sir. ඉතින් ඒක නේ නේද මම අපරාධේ තවත් විනාඩියක් දෙකක් යනවා නේද? ඔයගලගේ කට අරින්න මට නිකන් දෙහි කපන්න වෙනවා. එතකොට ඉතින් මේ අනවශ්‍ය ටයිම් වේස්ට් එකක්. මට මේ කාලේ මදි වෙලා තියෙනවා. right? okay. මේ ගාන අපි කළානේ. මම ගණන් හරිය විතරයි කරන්නේ ඈ. ඉන්කම් ටැක්ස් වලත් මේ මම දීලා දෙන ප්‍රශ්න try කරලා බලන්න. මේ විදාමත් වැදගත්. මේක 2020 වුණත් ලොකු වෙනසක් නැහැ. 2020 වුණාට ලොකු වෙනසක් නැහැ. මම කියවනේ ඉන්කම් ටැක්ස් 2020 කියලා ආවට ලොකු වෙනසක් එන්නේ නැහැ. ඒකෙන්ද මේ ටික ලියන්න පුළුවන් කන්ට. මේකේ ඒ කොටසට මොකක්ද දෙන උපදේශය? මම හිතනවා මම මේක කරලා තියෙනවා ඔයගන්ට මේ ඔප්ෂන් පීරියඩ් එකක් ගන්න කියලා මොනාප කාල සීමාව ගන්න ලාස්ට් මන්ත් විතරයි ඔප්ෂන් ගන්න. මොකද
ෆික්ස් ගන්න නැතුව එහෙම නැත්නම් මුළු කාලෙම මනාප කියලා ගත්තොත් එහෙම මේක අරපු දා ඉඳන් හැමදාම ඕනම දවසක කරන්න පුළුවන්. ඒක හොඳයි. හැබැයි ලොකු ප්‍රීමියම් එකක් ගෙවන්න වෙනවා පාඩුවේ. right? දැන් මේක කියවන්න බලන්න පාත සඳහන් ගණන් සඳහා 2014 මාර්තු 1 වෙනිදා ඔබගේ බැංකුව සමග ඉදිරි විනිමය ගිවිසුම් වලට එළඹීමට ඔබගේ අපරාධ ගණන් අඩු බලාපොරොත්තු වේ. right. දැන් මේකේ ගාන කී දෙනෙක් හැදුවද? අනුර හැදුවද? නෑ සහදා ගන්න බැරි වුණා. කතා ගන්න බැරුණා. වැඩක් නැහැනේ. හරිද? දැන් ටක් ගාලා මේක හදන්න. ඔව්. ඔය කී දෙනෙක් මම එකේ ස්ථානක එක ළමයි දෙන්නෙක් කිව්වා. කලයි කියලා. දැන් කරපු කට්ටිය බලන්න කොහොමද කියලා. මම දැන් ඉක්මනටම මේ ගණන් 10කට මම දීලා තියෙනවා. 10ද 7ද. ඔය 7 කළා නම් ලකුණු 20 ෂුවර්ම ෂුවර්. දැන් මට දැන් මම යන්නේ දැන් කෙලින්ම ඔයගලන්ත් එක්ක මේක තවත් මේකම අන්තිමටම දීලා තියෙනවා ඔයගලන්ට මම තව මේ බලා ගන්න මේකත් අවසානයේදී බලා ගන්න මට මේ ඒක කරන්න හම්බෙන්නේ නැහැ නමුත් ඩක්වත් આવොත් ඒක මම දුන්නේ මේක තීරබදු කියන්නේ මොකද්ද? තීරබදු නොවන බාධක non tariff barriers right NTB කියලා තියෙනවා non tariff barriers එතකොට ඉදිරි විනිමය ගිවිසුම විදේශ බලපත්‍ර ලබා ගැනීම මේ වගේ පොඩි කැලේ ටිකක් මම දීලා තියෙනවා ඔයගලන්ට ආනයන අපනයන පාලකීය අවසරය නොමැතිව අපනයනය කරන්න නොහැකි බාන්න right ගල්මල් සිප්පි වගේ දේවල් අපිට ආනයනය කරන්න බෑ මේ අපනයනය කරන්න බෑ ඒවා දීවර අමාත්‍යාංශයෙන් නිර්දේශය ලබා ගන්න ඕන බුලත් බෑ खनिज सह खनिज निष्पादन बෑ देव सह देव निष्पादन බෑ මේ ඔක්කොම ඒ අදාළ අමාත්‍යාංශ වලින් සංස්ථා වලින් දෙපාර්තමේන්තු වලින් ඒ අවසර ලබාගෙන තමයි කරන්න ඕනේ ඇද්දල සහ ඇද්දල වලින් තනු භාණ්ඩ right මිත්‍රීති සහ තීරපොදු ඔක්කොම මේ ටික බලන්න right මම විනාඩි 5ක් දෙන්නම් ගාන කියවන්න. විනාඩි 5ක් දෙන්නම් ගාන කියවන්න. ඊට පස්සේ මම ගාන කරනවා.
දැන් පළවෙනි එකේ ඔයගොල්ලෝ ලියා ගන්න පුළුවන්ද මාස කීයක් මනාපද මාස කීයක් ස්ථීරද මනාපද කියලා අහනවා ඒකට ඊට දෙවෙනි එක Oke. Enggak ada ampun ya. Ini cancellation එක. right. ඉස්ලාම ගන්න බලන්න පළවෙනි එක්ස්පෝර්ට් එක right. මම බෝඩ් එකට යනවා. ඔගොල්ලෝ ගාව ඇතිනේ ගාන ෆස්ට් එක්ස්පෝර්ට් එක බෝඩ් එක පේනවද? බෝඩ් එක පේනවද? සර් බෝඩ් එක පේන්නේ නැහැ සර්. හා? පේනවද? දැන් පේනවා සර්. පේනවා. දැන් පේනවා. හරි. ප්‍රතිග්‍රහණය මත ලියවිලි කොන්දේසි යටතේ වූ බ්‍රිතාන්‍ය පවුම් ලක්ෂ 4ක් වටිනා අපනයන ඇලුමක් සති 4ක දුටුවන ගෙවීමට යටත් වේ. එච්චරද ගාන ස්ටර්ලින් පවුම් ලක්ෂ 4ක් වටිනා අපනයන ඇලුමක් සති 4ක ගෙවීමට යටත් වේ. සති 4ක ගෙවීමට ඊයේ තවද මේට අදාළ නාවික ලියවිලි ළඟාවීමටත් පිළිපද ඉදිරිපත් කිරීමටත් තව සති 4ක කාලයක් ගත වේ. අන්න ඒක නම් හරි. එතකොට ගිවිසුමට එළඹ දින සිට සති 9යි 10ක ඇතුළත තමයි භාණ්ඩ නැවගත කරන්නේ. සති 9යි 10ක් ඇතුළත වීක්ස් වල තමයි භාණ්ඩ නැවගත කරන්නේ. කරලා පිළිපද ළඟා වෙන්නයි භාණ්ඩ එන්නයි සති 4ක කාලයක් ගත වෙනවා. 4ක කාලයක් ගත වෙනවා. ඊට පස්සේ ආපහු ගෙවන්න වෙන්නේ දැන් මෙතෙන්ද තමයි පිළිපද දකින්නේ. මෙතෙන් තමයි පිළිපද දකින්නේ. දැක්කට පස්සේ දැක්කදා ඉඳන් සති 4කින් ගෙවන්න තියෙන්නේ. 4 weeks BA. හරි? එන වන්නාන්තරයෙන් ගෙවන්න ඕන. එතකොට දැන් කොච්චරද එන්නේ? 9 4යි 13යි 13 4යි 17යි. මේ පැත්තෙන් 18යි. දැන් මේක අපිට කීයක් දාන්න පුළුවන්? 17යි 18යි කියන්නේ. කියලා බලන්න. මාස 5යි. හා? මාස 5යි. ඔව්. මාස 4ක් ඉවරයි. අනිත් එක මාස 5යි. ඒතර එහෙමනම් කොහොමද අපි ලියන්නේ? How many months fixed? How many months option? 4 month fix. 4 month fixed, 1 month option. Very good.
මේ කතා කරන කට්ටිය පාස් වෙයි. කතා නොකරන කට්ටිය ෆේල් වෙයි. එච්චරයි. නියත විවරණ දෙන්නේ. හරි? ඔත් කතා කරන්න අනිත් අය වගේ. දෙවෙනි එක. second experiment. කොච්චරද? විධාන පව් ලක්ෂ 3යි. බාණ්ඩතුගේ නවගත කරන්නේ ගිවිසුම නිර්මිත දිනේ ඉඳන් සතිය 14යි 15ක් කරනවා. 14යි 15ක්. එතකොට ප්‍රතිග්‍රහණය මත ලියවිලි මුදි සත්‍ය නවගත කළ දිනසට 7-8ක් ඇතුළත ගෙවිය යුතුයි. නවගත කළ දින ඉඳන් 7-8ක් ඇතුළත ගෙවන්න ඕන. හරි? එතකොට ඔස් කියනවා නායක ලියවිලි ලංකා වීමට පිටපත ප්‍රතිග්‍රහණය කිරීමට තවත් සති දෙකක් ගතයි. එතකොට කියන්න බෑ. දෙවිලි එක මොකක්ද දෙන්නේ? 7-8ක් ඇතුළත ගෙවන්න ඕන. ඊගාවට නායක ලියවිලි ළඟා වීමටයි පිටපත ඉදිරිපත් කිරීමටයි තම සති 4ක් යනවා. ඒ සති 4 අපි දානවද? මේ සති 4 අපි දානවද? ඒ සති 4 දානවද ඉක්මන කියන්නේ? ඔව්ද නැද්ද? ඔව් කට්ටිය ඔව් කියලා කියන්නේ මම අයියෙන්. නැත්තම් නෑ කියන්නේ. නෑ සර්. නෑ. නෑ. ඇයි නෑ කියන්නේ? ඇයි නෑ කියන්නේ? ටට්ටිට්ටුක් ගහුවද? ලියවිලි ලැබිලා ප්‍රතිග්‍රහණය කරන සති 8ක්. නැව්ගත කළ දිනේ සිට සති 8ක් ඇතුළත ගෙවන්න ඕනේ. නැවගත කළ දිනේ සිට සති 8ක් ඇතුළත ගෙවන්න ඕන. එහෙමනම් අර තවත් මේ පිළිපත එන්න සති දෙකක් නැවගත කළාට පස්සේ යන එක අපිට වැඩක් නෑ නේද? මොකද ඒක සති දෙක වුණත් සති පහ වුණත් නැවගත කළ දිනේ ඉඳන් සති 8කින් ගෙවන්න ඕන. එහෙනම් අපිට අවශ්‍ය වෙන්නේ මේ දෙක විතරයි. දැන් තේරෙනව නේද? අරක ගත්තොත් එහෙම ගාන වර්ධිනවා. ළමයි වල්ලන්න දානවා. ඒක පොඩ්ඩක් ඔළුව කල්පනා කරලා ගන්න. ඒතර මෙතන එනවා 14 8යි 22යි 23යි. එනම කීය දෙන්නේ? How many months fixed? 5 fixed, 1 option. 5 fixed. 5 fixed 1 මේක හරිද? හරිද අනිත් අය? හරි සර්. හරි. දැන් එතකොට import එක. import එක. සති දෙක කියන පදේ. සති දෙක ගන්න එක විදිහක් තියෙනනේ සර් මේ කියන්නේ නැව්ගත කළ දිනේ සිට නැතුව වෙන විදිහක් තියෙනනේ ඒ කියන්නේ ඇයි පුතේ පළවෙනි එක? නෑ සර් දෙවෙනි එක්ස්පෝර්ට් දෙවෙනි එක්ස්පෝර්ට් එකේ නෑ මං හරි ඇයි පළවෙනි එක අපි අරගෙන තියෙන්නේ? නැවගත කළ දින සති 4ක් කාලයක් වෙනවනේ. ඇයි අපි ගත්තේ? ඇයි අපි ගත්තේ මේක? නම ළඟා වෙන්න මෙච්චර යනවා කියලා කිව්වම මේක ගත්තේ ඇයි? අතෙන්ද ගත්තේ නැත්තේ ඇයි?
පළවෙනි එකේදී ප්‍රතිග්‍රහණය කරලා දින 7 සති 4කින් තමයි ගෙවන්න ඕන. ප්‍රතිග්‍රහණය කළ සති 4කින් ගෙවන්න දෙන්නේ. නවගත කිරීමක් ගැන කතා කරන්නේ නැහැ. නේද? එතින්දී වැදගත් වෙන්නේ ප්‍රතිග්‍රහණය කරලා. ප්‍රතිග්‍රහණය කරන්න ડોකියුමන්ට්ස් එක එන්න ඕන. ડોකියුමන්ට්ස් එක එන්න සති 4ක් යනවා. හරි? ඊට පස්සේ තමයි ඒක ප්‍රතිග්‍රහණය කරන්න පුළුවන්. දැන් මේකේ ડોකියුමන්ට් එක එන්න සති 4ද 3ද කියලා අපිට වැඩක් නැහැ. සතියෙන්ද කියලා මේ නවගත කළ දිනේ ඉඳන්ම ගෙවන්න ඕන. එහෙමනම් අරක 4 දැම්මොත් මේ 2 දැම්මොත් ඒක වැරදි. ඕලැප් වෙලා යනවා. හරි? හරි. Thank you. දැන් එතන බ්‍රිතාන්‍ය පවුන්ඩ් ලක්ෂ 2ක් වටින මේවා ගන්න. right? එතකොට අමුද්‍රව්‍ය තක ණය දුටුවන ණයවල සයිට් LC යටතේ අපි ආනයනය කරන්න. දුටුවන ණයවල සයිට් LC එක. right? සයිට් LC එක කරන්නේ එතකොට යුසිමට එළිමදින සිට සති 5ක් හෝ 6ක් අතරද නැවගත කිරීම කරනු ලබන අතර සති 5ක් හෝ 6ක් ලියවිලි ළඟා වෙන්න කොච්චර වුණාද? නායක ලියවිලි බැංකුවට ළඟා වෙන්න තව සති 2ක් ගත වෙනවා. කොට ආය දෙකයි අතයි දෙකට එහෙම නම් එන්නේ 1 month one month fixed 1 month option. Kau masuk dekai ni, kau masuk dekai, kalau masuk dekai 1 month fixed 1 month option. Dan gana kanan. Cancel le no ekak. Right. අපරායන නැවගත කිරීම දෙක සඳහා අවශ්‍ය ඉදිරි විනිමය කිරීම වලට අදාළ විනිමය අනුපාතකය ගන්නේ ගන්න. විනිමය අනුපාතකය ගන්නේ කරන්න. එතකොට කීයද දෙන්නේ? ඉස්ලාමී ඉම්පෝට් එකම ඉම්පෝට් එක ගත්තාම අපි එතන ගන්නේ dollar LKR. Dollar LKR එක එන්නේ buying the selling the import එකට. selling ඇයි import එකනේ import එකට selling. ඊට spot එක එන්නේ This එකයි මේක තව එකක් මට මිස් වුණා. මොකද්ද? පේපර් එක ගත්ත ගමම කරගන්න ඕනේ. ප්‍රීමියම් ද ඩිස්කවුන්ට් ද කියලා. ප්‍රීමියම් ද ඩිස්කවුන්ට් කියලා මාක් කරගන්න ඕන. උදේ ඒක මාක් කරගන්න. මේක මාක් කරගන්න ඔක්කොම. කොහොමද ඒක තියෙන්නේ? US dollar LKR කොහමද? ප්‍රීමියම් ඩිස්කවුන්ට් එක. ඔක්කොම ප්‍රීමියම්
චාට් එකක් නැහැ නේ. දෙවෙනි එක බ්‍රිතාන්‍ය පවුම් ඇමරිකන් ඩොලර්ස් ප්‍රීමියම් ද ඩිස්කවුන්ට් ප්‍රීමියම්. එකත් ප්‍රීමියම්. එහෙනම් දෙකම ඇඩ් වෙන්න ඕන. හරි. රයිට්. දැන් එතකොට දැන් කරන්න. එතකොට මේක අනුළු පාතේ 131.60. ඊගාවට and premium and premium ගන්නේ 1 month 2 months ඉක්මනට කියන්න and premium 1 month 2 months 1 month add කළොත් කීය දෙන්නේ 12 7 12ක් add වෙන්න ඕනේ එතකොට දෙමාස් නම් 7 14ක් add වෙන්න ඕනේ බැංකුවට වැඩි වාසි මොකද්ද සෙල් 7,000 තමයි වැඩි වාසිය. අරක වැරදි. පළවෙනි එක නේ කිව්වා. හරි? 7,000. ඒ කියන්නේ at premium 2 months. 2 months ඇල 7,004යි. Right. ඊගාවට GBP US dollars GBP US dollars කීය දෙන්නේ 1.675. හ්ම් 1.6 6යි 7යි 0. 6 7යි 7යි 5. sorry 6 7යි 7යි 5 7යි 5. ඒක නේද 1.6 1.6 7යි 7යි 5 right මේක at premium කීය දෙන්නේ මේක ඇඩ් වෙනවනම් කියලා වෙට් කරන්න ඕනේ එක මාසෙද දෙමාසෙද දෙමා මාස දෙක මාස ආ මාස දෙක. මාස දෙකේ මාස දෙක තමයි බැංකුවට වාසි 0.04යි 0.0යි ඒ කියන්නේ කොච්චරද 0.5 දශම 0.03.5 0.03.5 මට බෑනේ මේ ළමයි විශ්වාස නැහැ මට 0.05. දශම 0.4යි 0.2යි බින්දු 4 නෙමෙයි 5 නේද 5 යනස. පහස සෙලින් එක එතන බින්දු 2යි 5ද 0.03.5 බින්දු 3යි 5 හරිද ඔව් අනිත් අය හරි හරි. බින්දු 3යි 5 බින්දු 3යි 5 චල දෙන්නේ 5 10යි
දැන් එතන අපි ඒක හැදුවා. හරි? ඒක ගන්න නැත්නම් ගන්න පේනවා මදි. Primal fixed. 1 month option. එතකොට brand US dollars AKR සමානයි කීයද? sorry මේ ඇන්නේ second export එක කමන්න අපි පටන් ගත්ත ඒ කරමු. අයනත් මේකට ගෑ. first export එකනේ US dollar AKR සමානයි බයින්ද සෙලින්ද? export එකට බයින්ද සෙලින්ද? බයි බයින් බයින්. very good. දැන් ඔයගොල්ලෝ මම හිතන්නේ කතා කරන ළමයි ටික ට්‍රක් එකට වැටලා ඉන්නේ. අනිත් අය මම කොහොමද දන්නේ නැහැ. ඒ කතා කරන කට්ටිය ට්‍රක් එකට වැටලා කියන්නේ ඉතින් අනිත් අයත් එන්නම වෙනවා ඒ ට්‍රක් එකට. ඒතර බයින් එන ඇමරිකන් ඩොලර්ස් එන්නේ 128යි 70 නේ. හරිද? හරි සර්. හරි 128යි 70. at premium නේ. ඊට ප්‍රීමියම් එක අපි ගන්නේ 4 months ද 5 months ද 5 months 4 months ද 5 months ද which is more 5 months 5 which months is more favorable to the bank. no 5 5 months 5 5 months කියන්නේ සත කීයක්ද? 0.18 සත 18 සත 18ක් එකතු කරලා අපි යාට දෙන්න ඕන. 4 months නම් අපි කීයද එකතු කරන්න ඕනේ? සත 16 හා? සත 16. එතකොට බැංකුවට වාසි කෝකද? 4 months 4 months. දැන් තේරෙනව නේද? බැංකුවට වැඩි වාසි 4 months. right? සත 16. අම්ර තේරෙනවද? වරද්ද ගන්න එපා. right? ඊගාට GBP US dollars. ये වෙන්නේ 1.66 බිංදුව. 1.66 බිංදුව. 6.67 බිංදුව කියන්නේ ස්පොට් රේට් එක. මේකට ඇඩ් ප්‍රීමියම් නැන්නේ. කීයද ඇඩ් වෙන්න ඕනේ? මාස 4ද 5ද? 4න් හා? 6.02 මොකද? 7.6.02 මාස 4ද 5ද පැඩ් කරන්න ඕනේ. මාස 4 මාස 4. ඒ කියන්නේ කොච්චරද? 7.6යි 0.2 0.2යි බිංදුවයි දශම බිංදුවයි 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 6
0.36 නේ. බිංදුව තුනයි හයයි. හයයි 10යි 2. හයයි හයයි එකයි. මේක අපි තාම ගෑල්ලක් හදලා නැහැ නේ. එම නිසා GBP එක ගත්තේ නැහැ. එම නිසා GBP එකේ ෆිගර් එක සමානයි 131යි 74 වැඩි කිරීම 1.677 බිඳුවයි. ඊදෙන්නේ ඒක කීයද කියලා බලලා දාගන්න. දැන් මෙතන ආවට පස්සේ මෙතන අපි හොයන්න ඕනේ GBP AKR එක. එකසේ 28.86යි වැඩි කිරීම 1.677 එදා 214.886ද? හා මේක දාවේ. ඔව් සර්. හරි. right. දැන් එහෙනම් මේක හදන්න බලන්න කීයද කියලා? සෙකන්ඩ් එක්ස්පෝර්ට් එක. හදලා මට කියන්න. डॉलर के आ रहा है ये देखिए आ रहा है ना किसी भी चीज़ है क्या है and premium මේ ගාන හදන්න ඕන ඕගොල්ලෝ එකට එක එහෙම යන්න ඕනේ. මම මේ හදන විදිහට හදන්න එපා. මම මේ හදන්නේ ඔයගන්ට මේ තුනම එකට පේජ් එකට ගන්න. නමුත් ඔයගොල්ලෝ ගාන හදනකොට එක හදන්න. ඒ වලියලා පාස් පේපර්ස් ටික අරගෙන බලන්න කොහොමද ඒවා ලියලා තියෙන්නේ කියලා. ඒ වර්ඩින්ග්ස් ටික. අර ෆැසිලිටි සම්මේක වගේම තමයි එකම විදියට යන්න ඕනේ. එකම විදියට අර මේකේ තියෙන එක අරකට ලියා ගන්න විතරයි තියෙන්නේ. මේකට ප්‍රීමියම් එක කොච්චර වෙනවද අපි? මාස 5ද මාස 6ද? මාස 5ද මාස 6ද අපි ඇඩ් කරන්නේ. ජනවල් මාස 5 මාස 5ද මාස 6ද? මාස 5. මාස 6 දැම්මොත් සත 20ක් වැඩියෙන් දෙන්න වෙනවා. නැත්නම් සත 18යි නේ. එතකොට සත 18යි මාස 5යි. දැන් ඔයගොල්ලෝ තේරෙනවා. 8යි 7යි 8යි 128යි 88. ඊගාවට GBP US dollar rate එක කීයද? spot rate එක. එතකොට 6.7 බිඳුවයි. and premium
කී දෙන්නේ මාස 5ද මාස 6ද මාස 5. මාස 5යි ඒ කියන්නේ 0.07 කියන්නේ 0.7යි නේ හරිද එතකොට 7යි එම නිසා GPP LKR මානයි 128යි 88 වැඩි කිරීම 1.6යි ඊළඟ ඊළඟ 128 වැඩි කිරීම 217 ඒකද 932 ඔව් සර්. right අවසාන ඉලක්කම ගන්න ආසන්නව ගියා 214.9යි ඉතින් 3.1. දශම 9.331 214.9.331 එකද දෙකද දෙක ආසන්න වශයෙන් ගන්න එපා ඊගාවට ඉතින් 7ක් නේද මේක දැන් උන්ට අපි මේ ඔක්කොම හදාගත්තා දැන් ඊගාවට කැන්සලේෂන් එක වඩා කැන්සලේෂන් එක Sir, excuse me. කියන්නේ Then you know, again, 4 months Netflix. කියලා බලේ 4 months ne fixed ගත්ත එක sir. මාස 4ක් තමයි fixed. මට තේරුන්නේ නැහැ කියන්න බෑ ඒ export එකෙන් sir rate එක මාස 4ක් fixed. 1 month option ne sir. ඩිස්ටර්බ් වෙනවා මට හෙමින් කියන්න බෑ එක්කෙනෙක් ඒ ගානේ සර් ඒ එක්ස්පෝර්ට් එකේ මාස 4ක් තමයි ස්ථාවර රේට් එක යන්නේ. එතකොට එක මාසයක් ඔප්ෂන්. අපි මාස 4ක්ද මාස 5ක්ද සෙකන්ඩ් එකේ? මාස 5ක්. මාස 5ක්. මාස 5ක් ෆික්ස්. ඔව් අන්තිම මාස තමයි ඔප්ෂන්. ඔව් සර්. එතකොට මාස 3 රේට් එක ඊට වඩා අඩුයිනේ සර්. එතකොට ඇයි එහෙම ගන්න බෑ. එහෙම නැති පළවෙනි එක පොඩට අඩුයිනේ. සර්. නේද? මේක අපි ගන්නේ threshold එකේ ඉන්නේ 5ද 6ද කියන එක. fixed එකේ අවසාන එක. right sir. Right. fixed එකේ අවසාන එක, right? Thank you sir. ඊගොල්ලෝ cancellation එක. අවලංගු කිරීම. cancellation එක කොහොමද කරලා තියෙන්නේ? 2014 ජූනි මාස 30 වෙනි දින ඇතිවෙච්ච අන්‍යවන්‍ය සම්මුතියක් මත ප්‍රථම අපනයනතෝගේ වෙන්න බලන්න මේකේ ප්‍රථම අපනයනතෝගේ පළවෙනි එක තමයි කැන්සල් වෙන්නේ. දැන් ගොඩක් කට්ටිය ඔළුවේ මේ ගාන මට මතකයි මේ ගාන හදද්දී ගොඩක් කට්ටිය වරද්දගෙන ළමයි වරද්දගන්න හිටියා කැන්සලේෂන් එක. අපි හැමදාම කැන්සල් කරන දෙවෙනි එකනේ. මේක මේ පේපර් එක හතුබෙක් ගන්නට වැරදිලා කියලා ඒගොල්ලෝ දෙවෙනි එක කරලා. ඒක නෑ. මේ දීලා තිනේ කරන්න ඕන. පළවෙනි අපනයනතෝගේ තමයි අවලංගු කරන්නේ. මේව නැවගත කිරීම සඳහා ඇතිගත ඉතිරි වෙනම කිව්වම හවත කලින් ජූනි මාසේ 30. ජූනි මාසේ 30. අපි මුලදී ආවේ කවද්ද? මාර්තු මාසේ පළවෙනිදා. එතන දැන් බලන්න මාර්තු පළවෙනිදා නම් ජූනි 30 එනකොට
ඔයත් ආවේ කොහොමද කියලා මාර්තු පළවෙනිදා අප්‍රේල් පළවෙනිදා මේ පළවෙනිදා ජූනි පළවෙනිදා 3යි ඊගාට ජූලි පළවෙනිදා එන්න ඕනේ ජූලි පළවෙනිදාට කලින් ජූනි 30 වෙනිදා කැන්සල් වෙනවා එහෙනම් කැන්සල් වෙලා තියෙන්නේ කීවෙනි මාසෙදද 4 වෙනි මාසෙද 3 වෙනි මාසෙද තුන්වෙනි මාස ඈ තුන්වෙනි මාස 3 වෙනි මාසේ හතරවෙනි මාස හතරවෙනි නිකන් කියවන්න එපා ඇඟිලි නවල කියන්න මාර්තු පළවෙනිදා අප්‍රේල් පළවෙනිදා මේ පළවෙනිදා ජූනි පළවෙනිදා දැන් තුනක් ඉවරයි ඒ කියන්නේ ජූනි 30 කියන්නේ 4 වෙනි මාසේ 4 වෙනි මාසේ 4 වෙනි මාසේ කියන්නේ මොකද්ද මේකලගේ ඇවිල්ලා තියෙන්නේ fix period එක right fix period එකේ fix period එකේ නම් තව මාසයකට අපි ගැලපුමක් කරන්න වෙනවා දැන් ඔන්න දැන් බාන ගැලපුම අපි කරන්න හැටි හරිද දැන් මාසයකට ගැලපුමක් කරන්න වෙනවා ඒ මේක fix period එකේ නෑනේ option period එකේ නම් තමයි කෙලිම spot එක ගන්නෙ දැන් මෙතන බලන්න මේක දැන් ලියා ගන්න ප්‍රීමියම් ද ඩිස්කවුන්ට් ද කියලා පළවෙනි මාසේ ප්‍රීමියම් දෙවෙනි මාසේ ප්‍රීමියම් අරකෙත් ප්‍රීමියම් ඒක ඔක්කොම ප්‍රීමියම් යන්නේ දැන් අපි ගන්න බලමු ඩොලර් LKR රේට් එක US dollar LKR rate එක spot selling එක ගන්නෙ spot selling මේක purchase එකකින්ද spot selling rate එක ගන්නෙ ඒ කියන්නේ 128යි 90 128යි 90 දැන් මේකේ අපි තව මාසයකට අපි දාන්න ඕන මේ ප්‍රීමියම් එකක් ඇඩ් කරලා බලන්න ඕන දැන් ප්‍රීමියම් එක ඇඩ් කළාම බැංකුවට වැඩි වාසිය 128යි 90ද එහෙම නැත්නම් එක මාසයක ප්‍රීමියම් ඇඩ් කළාම තව 714ක් ඇඩ් කරලා එන එකද බැංකුවට වැඩි වාසිය මොකද වැඩි වාසිය බැංකුවට එතනදිත් අපි ආපහු බලනවා වැඩි වගේ හා ස්පොට් රේට් එකද එහෙම නැත්නම් ස්පොට් රේට් එකට 1 month ප්‍රීමියම් ඇඩ් කරලා ගත්තොත් 1 month premium at ප්‍රීමියම් ඇඩ් කරලා ගත්තොත් ඒක බැංකුවට වාසිය නේද? තව අදිරිත වැඩි එනවා. ඒතර ඇඩ් කරනවා ප්‍රීමියම් මේ එකතු කළා අදමින 714යි එතකොට 4යි 9යි 10යි විතර 9යි 129යි 7 4යි right ඊගාවට GBP US dollar ඒකේ ස්පොට් සෙලින් රේට් එක 1.6 බිඳුවයි ඒකට ඇඩ් කරලා ප්‍රීමියම් අදමිල එකතු කළා 0.55 බිඳුවයි right මේක බැරි වෙලාවත් මේක අවමිලක් වෙලාව නම් අපි ගන්නේ ස්පොට් රේට් එක. ඔය ස්පොට් රේට් එක බැංකුවට වැඩිම වාසි. දැන් මේක ප්‍රීමියම් එකක් හින්දා මේක ඇඩ් වෙලා ගන්නවා 0.5. right 1.6 right එම නිසා GBP LKR rate එක සමානයි 129යි 7.4යි වැඩි කිරීම 1.6 ඊදාවේ
either away. ඉක්මනට කියන්නේ. ඉක්මනට කියන්නේ. උගන්ට උත්තරයක් කියගන්න බෑනේ. උගන්ට මාව ඇහෙනවද? මාව ඇහෙනවද? ඇහෙන්නේ නැද්ද? එහෙනම් සර්. එහෙනම් පන්ති නවත්තමු අපි ඇහෙන්නේ නැත්තම්. එතන මේක තමයි රේට් එක. 214යි 8යි 5යි 1යි 6යි. නමුත් අපි ඊයේ රේට් එක දීලා තියෙන්නේ 214යි 8යි 6යි 9යි. මෙතෙන්දී ලාභයක්ද අලාභයක්ද වෙලා තියෙන්නේ. මේ රේට් එක කැන්සල් කළොත් බැංක් එකට නෙමෙයි කස්ටමර්ට ලාභයක්ද අලාභයක්ද? කස්ටමර් මෙච්චර ගානකට අපිත් එක බුක් කරලා තියෙන්නේ. නමුත් කස්ටමර් දැන් කැන්සල් කළාම එයා කැන්සල් කරන්නේ ඊට වඩා අඩු රේට් එකකට. අඩු රේට් එකට කැන්සල් කරනොත් කස්ටමර්ට වාසියි. බැංකුවට පාඩුයි. එම නිසා මොකද අපි කියන්නේ මේ විනිමය අගයන් අතර වෙනස. විනිමය අගයන් අතර වෙනස කොච්චරද? 214යි 88යි 69 අඩු කිරීම 214යි 85යි 16 කොච්චරද එන්නේ? අපේ 3යි අයින් එකක් 5යි අටෙන් 3යි අටෙන් 8යි දශම බිංදුව 3යි 5යි 3 වෙනසක් වෙනවා. මේක කස්ටමර්ට ලාභයක්. කස්ටමර්ට ලාභයක්. හැබැයි කස්ටමර්ට ලාභයක් වුණාට අපි කස්ටමර්ට ඒක දෙන්නේ නැහැ. සෙන්ට්‍රල් බැංක් එකේ ශ්‍රී ලංකා මහා බැංකුවේ නියමය පරිදි එම ලාභය අපේ ගණතුන කරුට ලබා දෙන්නේ නැහැ. හරිද? දැන් ඇත්තටම අපේ මුදල් මූල්‍යමය වශයෙන් ඒ ලාභය ගණන් ගන්න එකලොත් ඒ ලාභය එනවා ලක්ෂ 4ක්නේ. පවුන් ලක්ෂ 4ක් වැඩි කිරීම දශම බිංදුවයි 3යි 5යි 3යි කියන්නේ රුපියල් 14120ක ලාභයක් එනවා කස්ටමර්ට. 14120ක ලාභයක් එනවා. නමුත් අපි ඒක ගන්නේ කස්ටමර්ට දෙන්නේ නැහැ. රයිට්? හරි. අද මම බැලුවා ගණන් දෙකක්වත් කරන්න පුළුවන්ද කියලා. ඔයගොල්ලෝ මේ කරලා යනවා නම් මට ලබන පාර උත්තර ටික විතරක් කිව්වා කියලා ඉවරයක් ගන්න පුළුවන්. හරි? දැන් මේ ගණන් ටික තමයි තාමත් වැදගත් වෙන්නේ. අපි ලබන සුමානේ එක ගානක් ගණන් දෙකක්වත් කරන්න බලන්න. ඔයගොල්ලෝ මේ ගණන් ටික ඔක්කොම කරගෙන එන්න. right? Okay. Thank you, sir. Thank you.